ඔයගලන්ට මාව ඇහෙනවද දරුවනි? ඔව් සර්. එතකොට අද අපි සාකච්ඡා කරගෙන යන්නේ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳව. සමකෝණී ත්‍රිකෝණ. මම ගිය සතියේ ගිය දවසේ පැහැදිලි කරලා දුන්නා මේ සමරූපී කියන ත්‍රිකෝණ. සමරූපී ත්‍රිකෝණ කියන්නේ මොනවද? තල රූප වලින් සමරූපී සමකෝණී ත්‍රිකෝණ අපි රූප වෙන් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ත්‍රිකෝණ වලට සුවිශේෂී අපි දන්නවා ත්‍රිකෝණ සමරූපී වෙනවා කියන්නේ ඒගොල්ලෝ සමකෝණීත් වෙනවා. නේ? ත්‍රිකෝණ හැර අනිකුත් බහුවස්ත්‍ර සමරූපී වෙන්න නම් ඒවයි පාද අතර අනුපාතය සමාන වෙන්න ඕන. ත්‍රිකෝණ හැර අනිකුත් බහුවස්ත්‍ර සමරූපී වෙන්න නම් රූපයෙන් සමාන වෙන්න නම් කෝණ විතරක් සමාන වෙලා මදි පාද අතර අනුපාතය සමාන වෙන්න ඕන. නමුත් ත්‍රිකෝණ වල සමරූපී බව ගොඩනගෙනවා ඒවයි කෝණ තුන එකිනෙකට සමාන වුණාම. නේ? ඒවයි කෝණ තුන එකිනෙකට සමාන වුණාම එයි සමරූපී බව ගොඩනගෙනවා. ඊළඟට අපි කතා කරා ත්‍රිකෝණයක පාද අතර අනුපාතයේ සමාන නම් මේක සමකෝණී වෙනවා. ඒ වගේම සමකෝණී වෙනවා නම් පාද අතර අනුපාතයේ සමාන වෙනවා. ඔක ජ්‍යාමිතික ප්‍රමේයක් විදිහට තමයි අපි සාකච්ඡා කරන්නේ. ජ්‍යාමිතික ප්‍රමේයක් විදිහට මට මතක විදිහට නම් ඒක ලියාගත්තේ නෑ වගේ නේ. අපි ඒක ලියාගත්තේ නෑ. ලියන්න ප්‍රමේය කියලා ප්‍රමේය ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාතික වේ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාත වේ කියලා ලියා ගන්න. සමානුපාත වේ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද සමානුපාත වේ. අනුරූප පාද සමානුපාත වේ. එතකොට පුතා ඔය කියන එක අපි රූපිකව නිරූපණය කරොත් මේ වගේ අපි ගත්ත ත්‍රිකෝණ දෙකක් හෝ කිහිපයක් ත්‍රිකෝණ දෙකක් හෝ කිහිපයක් මේකේ අපි හිතමු මේ අපි නම් කරමු ABC කියලා. ඔබත් මාත් එක්ක කරන්න ABC මෙයාව අපි ගමු PQR කියලා. PQR අපි හිතමු A කෝණය සමාන වෙනවා P කෝණයට. ඊට පස්සේ B කෝණය සමාන වෙනවා Q කෝණයට. අනිවාර්යෙන් එතකොට පුතා C කෝණය සමාන වෙනවා මෙතන ABC මෙයා PQR R කෝණයට. එතකොට අපි කියනවා ABC ත්‍රිකෝණයේ සහ PQR ත්‍රිකෝණයේ අපිට කියන්න පුළුවන් A කෝණය සමානයි P කෝණය ඒ වගේම B කෝණය සමානයි Q
Q කෝණය C කෝණය සමානයි R කෝණය. මේ ඔක්කොම අපිට D ඇත. මේකත් D ඇත. එම නිසා අපි කියනවා ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සමකෝණී වේ. සමකෝණී වේ. එම නිසා අපිට කියන්න පුළුවන් දේ තමයි ඔන්න බලන්න ඒ කෝණයට සම්මුඛව තියෙන පාදය තමයි BC පාදය. මේ BC පාදේ ඒ කෝණයට මේ ඒ කෝණයට සම්මුඛව තියෙන පාදය. එයාට ඉදිරියෙන් තියෙන්නේ. ඒතර ඒ කෝණයට සමාන කෝණය තමයි P කෝණය. එතකොට මේ P කෝණයට ඉදිරියෙන් තියෙන පාදය තමයි QR. එනම් BC බෙදීම QR සමාන වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් මේ B කෝණයට ඉදිරියෙන් තියෙන පාදය කවුද? B කෝණයට ඉදිරියෙන් තියෙන පාදය AC. AC බෙදීම මෙතන Q කෝණය තමයි B ට අනුරූප කෝණය. එතකොට මෙයාට ඉදිරියෙන් තියෙන පාදේ PR සමානයි. ඊළඟට ඔබට පේනවා මෙතන C කෝණයට මේ C කෝණයට සමාන වන පාදය. C කෝණයට සමාන කෝණය තමයි R කෝණය. එහෙනම් එන්නේ AB බෙදීම PQ වේ. අනුරූප පාද අතර අනුපාතයේ සමාන වෙනවා. අනුරූප පාද අතර අනුපාතයේ සමාන වෙනවා සමකෝණී වන හින්දා. ඔතනට වෙනකම් මේ අනුරූප පාද ගන්න කෝණ මූලික කරගෙන. කෝණ මූලික කරගෙන. සටහන් කරගෙන ඉවර නම් කියන්න හරි. ඒ අපි ගත්තේ සමකෝණී නම් අනුරූප පාද අතර අනුපාතයේ සමාන බව. ඊට පස්සේ ලියන්න මෙහෙම ඉහත ප්‍රමේය විලෝමයේද සත්‍ය වේ. 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 අපි එතකොට ඒ ප්‍රමේය විලෝමය ගමු. ඒක අපි ප්‍රමේය කියලාම ගන්නවා. ලියන්න ප්‍රමේය
එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාත වේ නම් එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාත වේ නම් පාද තුනට සමානුපාතික වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමානුපාත වේ නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වේ. ඒක අපි ගත්තොත් එහෙම මෙහෙම අපි දැන් මේක නම් කරනවා අපි ABC කියලා. මෙයාම අපි නම් කරනවා PQR කියලා. එතකොට අපි හිතමු පුතා මෙහෙම ABC ත්‍රිකෝණයේ සහ PQR ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ හා PQR ත්‍රිකෝණයේ අපි හිතමු AB බෙදීම PQ AB බෙදීම PQ සමානයි AC බෙදීම PR සමානයි BC බෙදීම QR නම් මෙහෙම වෙනවා නම් මේ පාද අතර අනුපාත සමාන වෙනවා නම් අන්න අපිට කියන්න තියෙන්නේ එම නිසා ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණය සමකෝණී වේ. සමකෝණී වේ. පාද අතර අනුපාතය සමාන වෙනවා නම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. ඒක සටහන් කරගන්න. මම හිතන්නේ වෙලාව ඇති ඔයගොල්ලන්ට. අපි දැන් මෙතනදීම මේකට උදාහරණයක් අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවට අපි දැන් ඔන්න අපිට දෙනවා මේ විදියට. මම මේක ගන්නේ 14 පහ අභ්‍යාසයේ ගැටලුවක් විදියට 14 පහ පළවෙනි ගාන අපිට දීලා තියෙනවා පහත දැක්වෙන මෙනුම් සහිත ත්‍රිකෝණවල දල සටහන් අතරින් සමකෝණී ත්‍රිකෝණ යුගලය තෝරන්න කියලා. එතන හැබැයි ගොඩක් දීලා තියෙනවා අපිට. අපි එතනට එමු බලන්න. ඔන්න මේ විදිහට දීලා තියෙනවා.
මේ විදිහට දීලා තියෙනවා අපිට. පහත දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණ වල දල සටහන් අතරින් සමකෝණී ත්‍රිකෝණ යුගල තෝරන්න කියලා. යුගල 3ක් තෝරන්න. සමකෝණී යුගල 3ක් තෝරන්න කියලා. සමකෝණී ත්‍රිකෝණ යුගල 3ක් තෝරන්න කියලා. දැන් මෙතන අපි දන්නවා මේ පාද අතර අනුපාතය තමයි සමානුපාත වෙන්නේ. පාද අතර අනුපාතයේ සමානුපාත වෙනවා. එතකොට අපිට පුළුවන් මේ ත්‍රිකෝණය ගත්තාම මේ ත්‍රිකෝණයේ මේ පාද තුන අතර අනුපාතය අපි ලියමු බලන්න. පාද තුන අතර අනුපාතය අපි ගත්තොත් කුඩාම පාදයේ ඉඳන් පෙළ ගස්සලා 2/3/4. 2/3/4. නේ? මේකෙත් අපි මේ විදිහට ගත්තොත් එහෙම මේකෙන්නේ 4/4.5. මේ පාද අතර අනුපාතය. මේකේ පාද අතර අනුපාතය එන්නේ 8/9/10. 8/9/10. මේක නැවත මා ලියුවොත් 2/3/4. කුඩා මේකේ ඉඳන් මේකේ ඉන්නේ 4/4.5 කියන එක අපි ලියමු නම් 9 බෙදීම 2 කියලා ගන්නත් පුළුවන්. 9 බෙදීම 2/5. මෙතන ඉන්නේ 8/10/9. sorry 10 නෙවෙයි 9/10. 9/10. ඊළඟට මෙයාගේ අනුපාතය ගත්තොත් ඊළඟ 4 කුඩා මේක 6 6/9/10.5 කියන එක මම ලියනවා 21 බෙදීම 2යි කියලා නේ. 21 දෙකෙන් බෙදෙනවා. මෙතන ඉන්නේ 4/6/8. මෙතන අපිට ගන්න පුළුවන් 10/15/17.5 ගන්න පුළුවන් 35. 35 බෙදීම 2යි කියලා. මේ 35 බෙදීම 2යි කියලා. අපි තව පොඩ්ඩක් මෙතන අනුපාතය අපි දෙකෙන් ගුණ කරගෙන ගියොත් මෙයාගේ තුල්‍ය අනුපාතයක් ගත්තොත් මෙයා එන්නේ 8/9/10. ඒ වගේම මෙයත් දෙකෙන් ගුණ කරගෙන ගියොත් මෙයා එන්නේ 20 තුල්‍ය අනුපාතේ 30/35. මෙයා දෙකෙන් ගුණ කරොත් දෙවරක් 6 12 දෙවරක් 9 18/21. 21. දැන් ඔබට තියෙන්නේ මෙතන සමකෝණී ත්‍රිකෝණ හඳුන ගන්න නම් මේ අනුපාත සමාන වෙන්න ඕන. ඒ කියන්නේ තුල්‍ය අනුපාත ගොඩ සම්බන්ධ වෙන්න ඕන තුල්‍ය අනුපාත. දැන් අපි බලමු මෙතන 2/3/4 තියෙනවා. මෙයාට තුල්‍ය අනුපාතයක් කොහේ හරි තියෙනවා. ඔව් පැහැදිලිව පේනවා. 2/3/4 4/6/8. මේ දෙකෙන් ගුණ වෙලා මෙයාගේ තුල්‍ය අනුපාතයක්. එහෙනම් මේගොල්ලන්ගේ මේ පාද අතර අනුපාතය සමානුපාතිකයි. එහෙනම් අන්න එක යුගලයක් තමයි 1.5යි සමකෝණී වෙනවා. 1 සහ 5 එක යුගලයක්. 2/3/4 4/6/8. දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි. මේ අතර අනුපාතය සමානයි. ඒ විදිහට අපි තව එකක් බැලුවොත් මෙතන 8/9/10යි මෙතනත් 8/9/10යි. දැන් මෙයාගේ ඕන තව සරල කරලා ඔයාලට 2/3/4 හදා ගන්න පුළුවන්. මේ 2/3/4 අනුපාතය සමානයි. මේකෙත් අනුපාතය සමානයි. මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න සමකෝණී. ඒ කියන්නේ අංක 2 අංක 3 සමකෝණී වෙනවා. අංක 2 අංක 3 සමකෝණී වෙනවා. ඊළඟට අපි තව පොඩ්ඩක් එහාට ගියොත් තව කවුද ඉන්නේ බලන්න.
මෙතන 12 18 21 අපිට මෙයාව බෙදන්න පුළුවන් නේද 3ෙන්. එතකොට මෙතන 3 වරක් 4යි 3 වරක් 6යි 3 වරක් 7යි. 4 6 7. මෙයත් අපිට බෙදන්න පුළුවන් නේද 4ෙන්. 5න් 5 වරක් 4යි 5 වරක් 6යි 5 වරක් 7යි. හරියට මේනවනේ 4 6 7 4 6 7. එහෙනම් පුතේ ඊළඟට එන්නේ 4යි 6යි. මේ 4යි 6යි අනිවාර්යයෙන්ම සමානුපාත වෙනවා 4 වෙනි එකයි 6යි. දැන් ඔබට එතන තේරුණාද? මම මේ අභ්‍යාසයේ පළවෙනි එක ගත්තේ පාද අතර අනුපාතයේ සමාන වීම නම් ඒ පාද තුනේ අනුපාතය අපි ගොඩනගලා ඒ අනුපාතයට තුල්‍ය වන අනුපාතයක් තියෙන ත්‍රිකෝණය සමකෝණී අනිවාර්යයෙන්ම. මෙතන පාද අතර අනුපාතය සමානයි. අන්න එහෙම අපිට ගොඩනගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට අපිට මේක මේ විදිහට මේවා භාවිතා කරලා ගැටලු විසඳීම් තමයි ඊළඟට තියෙන්නේ. අපි ගත්තොත් එහෙම තව ඉස්සරහට ගියොත් මෙතන දැන් මෙන්න මේ කොටස. මේ කොටස තියෙන්නේ අපිට අර පළවෙනි ප්‍රමේයට අදාළව. මේ කතා කරපු ප්‍රමේයට අදාළව. පහත දැක්වෙන එක් එක් ත්‍රිකෝණ යුගලයේ අඤ්ඤාත මගින් දක්වා ඇති පාදවල දිග සොයන්නලු. මේ අඤ්ඤාත මගින් දක්වා ඇති පාදවල දිග. නේ? මං හිතන්නේ ඔබ මේව හොයලා ඇති කියලා හිතනවා. පුතාලා හැදලාද තින්නේ? බිසත් මේ අභ්‍යාසය කරාද බිසත්? ඔව් සර්. කරලා තින්නේ නේද? අපිට එකක් අපි ගාන ඊට පස්සේ ඉතුරු ටික මට කියන්න. ඔන්න මම එකක් හදන විදිහ බලන්න කියලා දෙන්නම්. අපිට තව ගැටලු තියෙනවා මුල් අභ්‍යාස වල සාකච්ඡා කරන්න. අපි මුලින්ම ප්‍රමුඛතාවය දෙමු ගැටලු සහිත තැන් වලට. අමාරු ඒවලට ලේසි හැමෝම දන්න දෙයක් ආයි මේකේ කරන එක වැඩක් නැහැ. නේ? හැමෝම දන්න දෙයක් කරලා වැඩක් නැහැ. අපිට ගැටලු තැන් තියෙන ඒව ටික අපි ඉස්සෙල්ලා විසඳගමු. නැත්තම් අපිට කාලය හරි වටිනවා. මම අද දත්ත නිරූපණයේ පැත්තටත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේකේ අපි ගත්තොත් එහෙම විශ්වාභ්‍යාසය ගණනුත් තියෙනවා සාකච්ඡා කරන්න. අපි මේකේ ඔන්න ත්‍රිකෝණ යුගලයේ අඤ්ඤාත මගින් දක්වා ඇති පාදවල දිග. මේකේ අපිට දිගවල් හොයන්න තියෙනවා. පැහැදිලිව අපිට එතකොට මේක සමකෝණී මේකේ කියලා නෑ සමකෝණී කියලානේ. පහත් දැක්කන එක් එක් ත්‍රිකෝණ යුගලයේ අඤ්ඤාත මගින් දක්වා ඇති පාදවල දිග. ඔව්. එතකොට අපිට මේක සමකෝණී බව පෙන්වන්න අවශ්‍යත් නෑ. මොකද මේ බව පෙන්වන්න කියලා නැති හින්දා අපිට පැහැදිලිව පේනවා සමකෝණී කියලා. එතකොට අපි මේ මුලින්ම අඤ්ඤාතය මූලික කරගන්න. මේ අඤ්ඤාතය ඉන්නේ මේ කෝණයට ඉදිරියේ. එතකොට අපි x බෙදීම. එතකොට එයාට සමාන කෝණය මෙයා. එයාට ඉදිරියෙන් තියෙන පාදේ තමයි 6. 6 සමාන කරනවා. තව එක අවස්ථාවක් අපි ගන්න මේ කෝණය ඉදිරියෙන් 6 බෙදීම ඊට පස්සේ මෙයාට ඉදිරියෙන් 9. ඕන මූලික කරගෙන පාද අතර අනුපාතය ගන්න. දැන් මෙතන වීජ ගණිතයේ තියෙන්නේ. මේ 6ට 6 බෙදෙන්නේ නැහැ. දැන් අපි මේක හරහට ಗುಣ කරනවා. එතකොට හරහට ಗುಣ කරනවටත් වඩා මෙතන අපිට තව සරල කරගන්න පුළුවන්. නේ? මේ බලන්න. මෙතන අපිට පේනවා 6ට 3 2යි 3ට 3 3යි. ආයි මේ දෙන්නත් මෙහෙම බෙදන්න පුළුවන් පුතා. 3 1යි 3 2යි. එතකොට ඔබට එන්නේ x බෙදීම 2 සමානයි 2 බෙදීම 1. දැන් හරහාට ගුණ කරාම ඔබේ උත්තරේ x සමානයි 4යි. විසත් පුතාට ඔය එක දාවේ උත්තරේ x සමානයි 4ද? ඔව් සර්. අනිවාර්යයෙන්. දෙවෙනි එකට කීයද දාවේ උත්තරේ? දෙවෙනි එකට 8යි සර්. 8යි. ඒ වලාගේ 8යි. අපි බලමු. ඒ වලාගේ. එතකොට මෙතන අර වගේම තමයි ඒව මූලික කරගන්න. එතකොට a බෙදීම a මේ කෝණයනේ. මෙතන මෙයාට ඉදිරියෙන් තමයි a තියෙන්නේ. එහෙනම් මෙයාට ඉදිරියෙන් තමයි 12. a බෙදීම 12 සමානයි. ඊට පස්සේ අපි මෙයාව ගමු. එක අනුපාතයක් ගත්තා නම් හරි 2 බෙදීම 3. මේක සරල වෙනවා අපිට.
මෙයාව සරල කරන්න පුළුවන් 3 වරක් 1යි 3 වරක් 4යි. හරස් කුලිතේ කරාම 4 වරක් 2 8යි. හරි ඔබ හරි. ඒ සමාන 8යි. ඒ සමාන 8යි. අපිට කියන්න බලන්න සේමිත තුන්වෙනි එකේ කීයද ආවේ උත්තරේ? සේමිත පුතා සේමිත සර් කලින් ගානේ B එකක් තියෙනවා නේද? කලින් එකේ B එක මිසුනාද? මේකේ B එකක් තියෙනවා. B එකක් තියෙනවා. sorry. මේකේ B එක අපිට හොයන්න තියෙනවානේ. B එක එතකොට කීයද ආවේ? නුවන්කට B එක කීයද ආවේ? 6 cm. එතකොට අපි B ව මූලික කරගෙන අනුපාතය ගමු. B බෙදීම B ඉන්නේ මේ කෝණයට ඉදිරියේ. B බෙදීම 4නේ සමානයි. B බෙදීම 4 ඊට පස්සේ අපි දැන් මේ ලබාගත් ආගය භාවිතා නොකර B ව හොයමු. දැන් අන්න මම පුංචි උපදේශයක් දෙනවා. සමහර වෙලාවට ඕගොල්ලෝ දැන් මෙතන ඊළඟ අඥාතයේ හොයන්න ඔබ හොයාගත් ආගේ භාවිතා කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතමු මේක ඔබෙන් අත්වැරද්දක් වෙලා වැරදුනා කියලා. වැරදුනොත් එතකොට ඔයාගේ B එකක් වරදිනවානේ. ඒ හින්දා එතනදී බුද්ධිමත් වෙන්න එතනදී අපි හොයාගත්තාගේ භාවිතා කරන්නේ නැතුව ලබා ගන්න බලන්න අනුපාතය. එතකොට අපිට ගන්න පුළුවන් නේද? තුන බෙදීම දෙක. තුන බෙදීම දෙක අපි ගමු. එතකොට අපිට එතන එනවා මෙතන 2 1යි 2 හරස් කුමිතේ කරාම 6යි. සෙන්ටිමීටර් 6යි. හොඳයි. ඊළඟට අපි එනවා තුන්වෙනි ගැටලුවට. තුන්වෙනි ගැටලුව අපිට උදව් කරන්න බලන්න පිනිදි කතා කරන්න. පිනිදි දුව කියන්න මේකේ කීයද ආවේ C වලට අගය? C වලට අගය කීයද? 5.5යි 3.5යි 12.5යි. C ඉන්නේ ඍජු කෝණයට සම්මුඛව. C බෙදීම දැන් අපි C ව ගන්න. ඍජු කෝණයට සම්මුඛව ඉන්නේ 10 සමානයි. එතකොට ඊළඟට R ට සම්මුඛව ඉන්නේ 10. මෙයාට සමාන කෝණය මෙතන 8/10 බෙදීම 8. අපි දැන් මේක සරල කරනවා. මේක අපි සරල කරාම මෙතන සුළු වෙනවා. අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. දෙවරක් 5යි දෙවරක් 4යි. ආයි දෙවරක් 2යි දෙවරක් 5යි. ඒ කියන්නේ C කියන්නේ 5 වරක් 5 25 බෙදීම 2යි. ඔබේ උත්තරය 12.5 සෙන්ටිමීටර්. හොඳයි. D කීයද ආවේ? D D 3.5 7.5 D අපිට ගන්න නම් මේ කෝණයට සම්මුඛව D බෙදීම මෙයා. එතකොට මෙයාට සමාන කෝණය වෙන්නේ මෙයා. D බෙදීම 6 සමානයි. අපි 10 ගමු. 10 බෙදීම 8. ඔන්න මෙන්න. එතකොට මෙතන සුළු වෙනවා. මෙතන සුළු වුණාම දෙවරක් 4යි දෙවරක් 5යි දෙවරක් 2යි දෙවරක් 3යි. එතකොට D සමානයි 15 බෙදීම 2යි 7.5යි. අන්න හරි. හොඳයි. 7.5යි. අපිට කතා කරන්න මෙනුජට අවස්ථාව
පුතා හදිසි දුරකථන නැමතුමක් ආවේ. මේ දැන් අපිට ආවා 4 වෙනි එකට එන්නේ. 4 කොහොමද එන්නේ 4? මෙනුජේ කීයද ආවේ මේකේ උත්තරය? 4 වෙනි එකේ. P සමානයි 5 සෙන්ටිමීටර් D සමානයි 8 සෙන්ටිමීටර්. E 5යි D 8යි. E ගන්නකොට මෙතන කෝණය තියෙන්නේ. මෙයාට සම්මුඛව. E බෙදීම මෙයාට සමාන වෙන්නේ එතකොට මේ කෝණය. E බෙදීම 5 සමානයි. E බෙදීම 5 සමානයි. එතකොට අපිට මෙතන 8 බෙදීම 8 බෙදීම ගත්තොත් බෑ. මෙතන අපිට 10 සම්බන්ධ වෙන්න විදිහ තමයි ගන්න ඕනේ. 10 බෙදීම 10 නේ. මේ කෝණයට ඉදිරියෙන් එක්කෙනා. ඒත් මෙයාට 10 බෙදීම 10යි. E මෙයාට සම්මුඛව ඉන්නේ. එතකොට මෙයාට සම්මුඛව 5. E බෙදීම 5 සමාන 10 බෙදීම 10 නේ. ඔය විදිහට අනුපාතේ. එතකොට මේක අපි ගත්තාම 10ට 1යි 10ට 1යි හරස් ගුණිතය කරාම E සමානයි 5යි. E සමානයි 5යි. ඊළඟ එක ඊළඟ එක එන්නේ දරුවනි. දැන් මෙයා 5යි. D වල D බෙදීම D බෙදීම 8. D බෙදීම 8. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 10 බෙදීම 10. නේ? 10 බෙදීම 10. ඒ කියන්නේ 10ට 10 බෙදුවම D සමානයි 8යි. හරි. බොහොම හොඳයි. ওই විදිහට තමයි අපිට 4 වෙනි එක එන්නේ. ඔන්න හොඳයි. ඊළඟට අපිට කියනවා පහක් දැක්වෙන එක් රූපයේ ඇතුළත් ත්‍රිකෝණ යුගල සමකෝණී බව පෙන්වා එහි අඤ්ඤාත මගින් දක්වා ඇති පාදවල දිග සොයන්න කියලා. මේ වගේ අවස්ථාවක්. ඉතින් මම මේක එකක් ඔබට කරන විදිය පැහැදිලි කරලා ඔබ හදලා ඇති දැන් හැබැයි. උත්තර ටික අපි ඉක්මනට සාකච්ඡා කරමු. වෙනස් උත්තරයක් තිබුණොත් විශේෂ අවධානය යොමු කරමු. මෙතන කියනවා සමකෝණී බව පෙන්වා කියලා. එතකොට පුතා මේ විදිහට ඉදිරිපත් කිරීම කරන්න ඕන. මෙයාගේ x මෙයා 10යි. ඔන්න බලන්න. එතකොට අපි කරන්නේ PPQ ත්‍රිකෝණේ සහ ABC ත්‍රිකෝණයේ කියලා අරගෙන දැන් මේ කෝණය ඔබට පේනවනේ දෙන්නටම පොදු කෝණයන්නේ. දැන් අපිට තියෙන්නේ ත්‍රිකෝණේ කෝණ දෙකක් සමානයි කියලා පෙන්න ගත්තා නම් අනිවාර්යයෙන්ම සමකෝණී. ඉතිරි කෝණේ සමාන වෙනවා. එතකොට අපි කියනවා දැන් BPQ ත්‍රිකෝණේ මම මුලට ගත්ත හින්දා PBQ සමානයි ABC. ඔන්න ඔන්න. ඒක අපි කියන්නේ දත්තය. නෑ sorry පොදු කෝණය. මේක පොදු කෝණය. පොදු කෝණය. ඊළඟට අපිට කියන්න පුළුවන් මෙන්න මෙතන මේ කෝණයට පුතා මේ කෝණේ සමානයි. අපිට කියන්න පුළුවන් අන්න BPQ සමානයි BAC. ඒකට අපි හේතුව ලියන්න ඕනේ සමාන්තර රේඛා අතර පිහිටි අනුරූප කෝණ. අනුරූප කෝණ. සමාන්තර රේඛා අතර පිහිටි අනුරූප කෝණ.
ඊළඟට අපි මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒක අපි කොහොමද ලියන්නේ? ඒක ලියන්නේ BQP සමානයි BCA. ඒකට ඉතින් මේකම තමයි හේතුව M කියලා දාන්න. M මේකම. අන්න අපි කියනවා M නිසා BPQ ත්‍රිකෝණය සහ BP සහ ABC ත්‍රිකෝණය සමකෝණී වේ. එම නිසා අන්න අපි දැන් පාද අතර අනුපාතය ගන්න හදන්නේ. පාද අතර අනුපාතය. මෙතන අපිට දීලා තියෙනවා මෙයා 4යි මෙයා 6යි. මේ සෙන්ටිමීටර්. දැන් අපි අනුපාතය ගන්නවා. කොහොමද? මේ x මූලික කරගන්න. එතකොට x බෙදීම 10. හරිනේ. x බෙදීම 10. එතකොට එන්නේ පුතා 4 බෙදීම මෙයාට ඉදිරියෙන් මෙයා 6යි 4යි 10යි. මේ 6යි 4යි 10යි. එතකොට අපි මේක සරල කරනවා. සරල කරාම මෙයා 2යි 2ෙන් බෙදුවා මෙයා 5යි 5ෙන් බෙදුවා 1යි මේ 5ෙන් බෙදුවා 2යි x සමානයි 2 2 4යි. x සමානයි 4යි. ඔන්න ඔහොම ක්‍රියාවලියක් තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔහොම ක්‍රියාවලියක්. පැහැදිලිද? ඔබේ බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය වගේ ක්‍රියාවලියක්. මේ වගේ සමකෝණී බව පැහැදිලිව පෙන්වන්න ඕන හේතු සහිතව. ඊට පස්සේ අනුරූප පාද අතර අනුපාතය ඔබ පැහැදිලිව ගොඩනගන්න ඕන. මම හිතනවා ඔබ මේ විදිහට කරලා ඇති කියලා. එහෙම කරලා නැත්නම් මේක පොඩ්ඩක් සටහන් කරගන්න. ඒ අනුව ඉතුරු ඒවා කරන්න ඕන. ඒ අනුව ඉතුරු ඒවා ඔබ කරන්න උත්සාහ කරන්න ඕන. ලවිඳු කොහොමද මේම කරාද? නෑ සර් මේ ඔය කොටස තාම ආවේ නෑ සර්. ඔව් මේ වගේ ඔප්පු කිරීමට එන්න ඕන මේව. හරි? සර් මේ සාධනයයි සර් බව පෙන්වන අතර වෙනස මොකක්ද? වෙනස මම පැහැදිලි කරලා ඇති. සාධනය කියන්නේ සාධනයේ බව පෙන්වීම. දැන් අපි ගත්තහම සාධනය කරන්න කිව්වොත් අපි අනිවාර්යයෙන්ම අර ක්‍රියාවලියට අනුගතව ඉදිරිපත් කිරීම කරන්න ඕන යුක්ලිඩ් ජ්‍යාමිතියේ. දත්තය ලියන්න ඕන, සාධනය කළ යුක්ත ලියන්න ඕන, ඊට පස්සේ නිර්මාණයක් එනවා නම් නිර්මාණය ලියන්න ඕන, ඊට පස්සේ සාධනය. බොහෝ දුරට ප්‍රමේයයන් අනුමේයයන් අපි සාධනය කරන්නේ. ප්‍රමේයයන් අනුමේයයන් අපි සාධනය කරන්නේ. දැන් සමදිපාද ත්‍රිකෝණ ප්‍රමේය සාධනය කරන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය කරන්නේ. මොකද ප්‍රමේයයන් අනිවාර්යයෙන්ම යුක්ලිඩ් ජ්‍යාමිතියට අනුව අපි මේ විදිහට කරන්න ඕන. බව පෙන්වන්න කිව්වහම ගැටළු වල ඉදිරිපත් කිරීමේදී අපි මේ දත්තය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. දත්තය ලියන්න අවශ්‍ය නැහැ. එතකොට මෙන්න මේ කොටස් ටික කෙරුණා නම් ඇති. සාධනය කළ යුක්ත නිර්මාණය සාධනය. එහෙමයි. බොහෝ දුරට ප්‍රමේයයන් එහෙම බව පෙන්වන්නේ නැහැ. බව පෙන්වන්නේ අපි ගත්තොත් එහෙම යම් ජ්‍යාමිතික දත්ත සමූහයක් තුලින් යම් නිගමනයකට එළඹෙන අවස්ථාවක් විතරක් අපි ඕක ගන්නවා. ගැටළු වල තියෙන අපිට බව පෙන්වන්න. ප්‍රමේයක් නම් අනිවාර්යයෙන්ම සාධනය කිරීමක් තමයි වෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරිද? මේක සටහන් කරගෙන
හරි නේද? මම දැන් මතනවා. අපි ඒ සාකච්ඡා කරේ දෙවෙනි ගැටලුවේ එක අවස්ථාවක්. මම හිතන්නේ ඔබට ඒකේ දැන් අපි දැන් පුතාල මම හිතන්නේ අභ්‍යාස සමහර වෙලාවට හදලා නැතුව ඇති මෙතන නේද? මට දැන් මෙහෙම කියාගෙන යන්නකෝ. අපි දැන් හදපු නැති අය උත්තර චෙක් කරගන්න. දැන් මේක හරි. දෙවෙනි එකේ මට උත්තරේ කියන්න බලන්න x වල කීයද ආවේ කියලා. ඒ විදිහට ඉදිරිපත් වෙන්න ඕන හදන්න. එතකොට මේ හදන විදිය ඒ විදිය x වලට කීයද ආවේ? මෙවැනි කියන්න බලන්න උත්තරේ 1.6 සෙන්ටිමීටර්. 1.6යි 7යි. තව හදපු අය කියන්නේ නුවන්ට කීයද ආවේ? ඔව් සර් ඒ ගානක් තමයි ඒ ගානක් කිව්වේ නිශ්චිත අගයක් නෙවෙයි දාවේ. අරම බෙදලා වෙන්නේ. මත්තර බෙදීම x එකතු කිරීම 5. මත්තර බෙදීම x එකතු කිරීම 5 සමානයි 9 බෙදීම 15. අතර බෙදීම මෙතන ඉන්නේ x එකතු කිරීම 5 9 බෙදීම 15. එතකොට මෙතන අපිට 3ෙන් බෙදන්න පුළුවන්. 3ේම 3යි 3ේම 5යි. එතකොට එන්නේ 3 ගුණයක් x එකතු කිරීම 5 20යි. 3x 3 වරක් 5 15යි 20යි. 3x සමානයි 20න් 15ක් අඩු වුණාම 5යි. x සමානයි 5 බෙදීම 3යි. ඔව් 3ෙන් බෙදනා ගියා. එතකොට අපිට 5 3ෙන් බෙදුවාම 3 වරක් 1 3යි ඉතුරු 2යි 20යි 3 වරක් 6 18යි ඉතුරු 2යි 20යි 6යි 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 එන්නේ. එතකොට මේ වගේ එකක් අපි උත්තරේ තියෙනකොට දශම ස්ථාන දෙකකින් අපි උත්තරේ තියමු. එතකොට දෙවෙනි දශම ස්ථානයට වටේලා තියන්න. උත්තරේ 1.6යි 7යි. අන්න එහෙමයි. 1.6යි 7යි. හොඳයි දුව. අපිට කියන්න බලන්න හදපු දරුවෝ මේ මට y වලාගේ මෙයාගේ y වලාගේ කීයද ආවේ? y වලාගේ නවෝදයා y කීයද ආවේ දුව? 7.5 සෙන්ටිමීටර්. 7.5. හරි. වෙනසක් තියෙනවා නම් කියන්න අනිත් අය. ඊට පස්සේ අපිට කියන්න a වලාගය සදනු a වලාගය එනේ b වලාගය. b වලාගය සනිතු කියන්න සනිතු b වලාගය සර් ඒ ටික හැදුවේ නැහැ. හරි. එතකොට විනුක ඒ සමානයි 3 සෙන්ටිමීටර්. a 3යි b කීයද? b සමානයි 1.2 3යි. 1යි 3ෙන් 2යි. 1යි 2 ඔව් 3ෙන් 2. 1යි 3ෙන් 2යි. 1 දශම ඔය කියන විදිහට අර වගේම තමයි 1.6යි 7යි. 20 බෙදීම 6 කියන්නේ 20 බෙදීම 3 නෙන්නේ 6යි 7යි. වෙනස්කම් තියෙනවා නම් කියන්න. මට පස්වෙනි එක කියන්න බලන්න තරිඳු කියන්න පස්වෙනි එකේ c කීයද? c d අහන්න. යනුක පුතා කියන්න. යනුක 12යි සර්.
හදුවද? උස C12යි. C12යි D කීයද පුතා? D 13.5යි. 13.5යි. බලන්න ඔබ මේවා හදලා තියෙනවද කියලා. ත්‍රිකෝණ දෙක සමකෝණී බව පෙන්නලා තියෙන්නත් ඕන. මේක එනවා ඒකාන්තර කෝණයක් එනවනේ. මෙතනත් ඒකාන්තර කෝණයක් එනවා. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ වලින් මේක ගන්න පුළුවන්. ඒතකොට සමකෝණී. අර මං ඉදිරිපත් කරපු විදිහට ඒක කරලා තියෙන්න ඕන පුතා. හදපු නැති අය උත්තර ටික ලියලා තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. අනිවාර්යෙන් කරන්න පුතා. ලියන්න නම් ඕන. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට එමු. රූපයේ දැක්වෙන තොරතුරු අනුව සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්නලු. සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක් නම් කරන්නලු. ඉතින් පැහැදිලිව පේනව නේද මේකේ? සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක්. මම අවස්ථාව දෙනවා දිනුක අපිට කතා කරන්න. දිනුක පුතා මේකේ සමකෝණී ත්‍රිකෝණ යුගල දෙකක් කියන්නේ දිනුක ABF GBE ABF BEG BEG කියන ත්‍රිකෝණයයි GBE sir. GEB GEB BEG ඒත් ගැටලුවක් නැහැ පුතා. මෙයා සහ අනිත් එක්කෙනා ඔයා කිව්වේ ABF නේ. ABF ත්‍රිකෝණය. මොකද මේතන පොදු කෝණයක් තියෙනවා. මේ කෝණයට මේ කෝණය සමානයි. මෙයාට මෙයා සමානයි. එහෙම. තව එකක් කියන්න පුතා. තව එකක් ACG එක ගන්න පුළුවන් නේද? ACG සහ ADB. හරි නේද හැමෝටම? මේ දෙන්න ACG එක ADB ගන්න පුළුවන් සමකෝණේ. ඊට පස්සේ අපිට දෙනවා BD 9යි CG 6යි AG ওই විදිහට දීලා තියෙනවා. ඔබෙන් අහනවා GB වල උත්තරේ. දැන් මම මේක හදන්න යන්නේ ඔබෙන් උත්තර අහලා වෙනස්කමක් තිබුණොත් මම හදන්නම්. නේ අපි නැත්තම් කාලය නේ GB අහනවා AF අහනවා. මට කවුද මේකට උත්තර දෙන්නේ? ඉසුරු හදලාද? කවිඳුට ආවද උත්තර දෙක? කවිඳු මේක මට කියන්න උත්තර දෙක. සර් ඔව් GB සමානයි 6 cm. GB 6යි. AF කීයද? AF සමානයි 6 cm. එයත් 6යිද? එයත් 6යි. දැන් මට කියන්න වෙනස්කම් තියෙනවා නම් කියන්න. ඔබට ඔබේ උත්තරෙත් එක්ක මේක පරස්පර නම් අපි සාකච්ඡා කරමු. හරි. එහෙනම් විනුක කිව්ව උත්තර හරි. මේ විදිහට අපි ඔන්න ඔය විදිහට එන්න ඕනේ. ඉතින් හදන විදිහ ඕගොල්ලන්ට ඒත් අපහැදිලි නම් කියන්න. දැන් මම මෙතන එකින් එක අර විස්තරාත්මකව ලියලා කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. ඔබට අවශ්‍ය නම් මම මෙහෙම කරන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට එතකොට එක පාඩමකට තව සති දෙක තුනක් ගත කරන්න වෙනවා. ප්‍රායෝගිකත්වයේ ඒකයි. ඒ හින්දා තමයි මේකේ සියලු ගැටලු මෙතන අපිට පන්ති කාමරේ එකින් එක හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ මේක කරන හින්දා ඔබට ඔබට පිළිතුරුත් එක්ක නොගැලපෙන අවස්ථා තිබුණොත් අනිවාර්යයෙන්ම අහන්න. නේ? හරි. එතකොට අපි එනවා 4 වෙනි ගානට. මේ ත්‍රිකෝණ යුගල 3ක් නම් කරන්න තියෙනවා සමකෝණී. සමකෝණී ත්‍රිකෝණ යුගල 3ක්. අපි ගමුකෝ අපි මේ දුවල ටික. ඒගොල්ලෝ සද්දේ වහලා ඉන්නවා. මට කියන්න බලන්න මෙවැනි මට එකක් කියන්න මේකේ සමකෝණී ත්‍රිකෝණ යුගලය. ABC ත්‍රිකෝණය සහ DEC ත්‍රිකෝණය. අන්න හරි. DEC ත්‍රිකෝණය සහ ABC අනිවාර්යෙන් සමකෝණී වෙනවා. තව එකක් කියන්න දුව. BCF ත්‍රිකෝණය සහ BDE ත්‍රිකෝණය. BCF BED හරි. BED අනිත් එක්කෙන BCF. ඊළඟ එකක්ම කියන්න. එතකොට වැඩේ ඉවරයි. ABD ත්‍රිකෝණය සහ CDF ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණයයි
CDF ත්‍රිකෝණය අන්න හරි. ABD ත්‍රිකෝණය ත්‍රිකෝණය සහ DFC ත්‍රිකෝණය අන්න හරි. ඔය තුන සමකෝණී වෙනවා. ABCD මගින් දැක්වෙන රේඛා ඛණ්ඩවල දිග ඔබෙන් අහනවා. ඔන්න මම ඒකට අවස්ථාව දෙන්නම්. අහදපු A ගයාගේ කීයද, B ගයාගේ කීයද, C ගයාගේ, D ගයාගේ මට කියන්න. කවුද අපිට මේකට කියන්නේ? මිල්ලි හදලාද තියෙන්නේ මිල්ලි? අංජලි, අමාෂි මේක ලියා ගන්න මම කියන්නේ. ඔව් කවුරුත් කතා කරේ නෑ නේද? නුවන්ක කියන්න බලන්න. උත්තර ටික ටක් ගාලා ලේසි අපිට එතකොට. D සමානයි 14යි සර්. A කියන්න මට මුලින්ම 2.2යි. හරි. B 2.5යි. C 24යි. D 14යි සර්. පුතාලා අනිත් අයටත් බලන්න මේ විදිහටද ඇවිල්ලා තින්නේ කියලා උත්තර වෙනස්කම් තියෙනවා නම් කියන්න. අනිත් හදපු නැති අය තාම මේක හදපු නැති අය පොඩ්ඩක් ලියා ගන්න. ලියාගෙන තමන්ගේ උත්තර මේකත් එක්ක ගැලපෙනවද කියලා බලන්න. වෙනස්කමක් තිබුණොත් අනිවාර්යෙන් කියන්න. හරි අපි ඊට පස්සේ හදමු. පැහැදිලි? ඔව් කියන්න. ඒට අවශ්‍ය 5.5. මේ උත්තර ටිකම වෙනස්ද ඔයාගේ? හරි කියන්නේ නෑ D එක හරි. D එක හරි. හරි D එක. කවද A වෙනුවට කීයද ආවේ? A කීයද ආවේ? 5.5. 5යි. තව මොකද වෙනස් වෙන්නේ? B එක 10 cm. 10යි. අපි පොඩ්ඩක් බලමු එහෙමනම්. C එකත් මේ දෙකෙන් බෙදෙන 12 ආවේ. C 12 දාවේ. මෙයා 14 හරි. ඔව් 14. අපිට ඒව ගන්න ඕනේ. ඒව ගන්න නම් ඒව ගන්න නම් C හරි D හරි හොයාගන්න වෙනවා. C හා D මත තමයි ඒකයගේ රඳාපවතින්නේ. අපිට මෙතනින් ගන්න පුළුවන් කාවද? මෙතන B වරන් හදුවා. C ව B වරන් හදුවා. මුලින්ම B ව. ඔව් සර්. B ව. අපිට බැයිද මෙයාට අන්න මුලින්ම B ව මේ දෙන්න. මේ පැත්තට ටික ඕනේ නේ. 4 බෙදීම 6. B ව ගන්න පුළුවන්. එතකොට එන්නේ BDE ත්‍රිකෝණයයි BFC ත්‍රිකෝණයයි. හැමෝම අවධානය යොමු කරන්න. BDE ත්‍රිකෝණයයි BFC ත්‍රිකෝණයයි සමකෝණීනේ. එතකොට අපිට B බෙදීම අපි ගත්තොත් B එකතු කිරීම 5. B බෙදීම B එකතු කිරීම 5. B බෙදීම B එකතු කිරීම 5 සමාන වෙනවා 4 බෙදීම 6ට නේ. එතකොට පුතා මෙතන දෙවරක් 2යි දෙවරක් 3යි මෙතන 3යි B මෙතන 2යි B මම හරස් ගුණිතය කරා මෙතන 10යි. එතකොට 2යි B මෙහෙට අඩු වෙනවනේ 2යි B සමානයි 10යි B සමානයි 10යි. ඔව් මෙතන යනුක කිව්ව එක හරි. දිනෙත් පොඩ්ඩක් බලන්න මෙතන මේක 10යි. ඒක හරි. එහෙමනම් මම හිතන්නේ අනිත් ඒවා පොඩ්ඩක් වෙනස් වෙයිනේ. මෙයාගේ මත අනිත් ඒවා රඳා පවතිනවා අනිවාර්යෙන්. දිනුක කවුද මේ? ඔව් සර්. ඕනේ මෙතන මේ කවුද මේ
නුවන්කගේ උත්තර වෙනස් වෙනව නේද එතකොට? හරිද? මං අනිත් ඒවාට යන්න ඕනද? ඔව් හරිනේ. ඔයාලට එතන වෙනස පැහැදිලිනේ නේ? ඔව් හරි සර්. හරි. මේ ටික අනිවාර්යෙන් වෙනස් වෙනවා එහෙනම්. බොහොම හොඳයි. අර උත්තර අපි සැසඳීම තුළ අපිට හරි වැරද්ද හඳුනගෙන අඩුපාඩු හඳුනගෙන යන්න පුළුවන්. ඒකයි. ඒක ඔයගොල්ලන්ගේ ඒ උත්තර ඉදිරිපත් කිරීම හරි වටිනවා. නැත්තම් මට මේක දැන් හදන්න තව ලොකු වෙලාවක් යනවනේ. ආයි තව අවස්ථාවක් ගන්න ඕනනේ. ඉතින් මේ උත්තර නිවැරදි නම් ඔබ හදලා තියෙන විදිහ එතකොට අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. හරි. විනුක ඔයා කිව්වා. හේ හතරවෙනි ගාන ඒ විදිහටයි. ඒ අභ්‍යාසයේ මම හිතනවා ඔබ අනිත් අයත් ඒවා එකක්වත් අතාරින්න නැතුව කරයි කියලා. අපිට මේ පොඩි එරියස් එකක් තියෙනව නේද මේ උඩ? මොකක්ද හදන්න තියෙන්නේ? කොයි ගානද දිනුක හදන්න තියෙන්නේ මේ කවුද මේ නුවන්ක ඔයා මට මැසේජ් එකක් දාලා තිබුණා කොතනද කියන ගාන මේකේ දෙකක් සර් කරා එදා 14 3ද yes sir 14 3 දෙකේ සර් 14.2 අපි උත්තර ටික සසඳලා බලමු ටක් ගාලා 14 2 14 2 මොකද කරේ එක කරා හතරවෙනි ගාන දෙකයි හතරයි එක එක OA AB OA AB OEEF ඒක පුළුවන් නේ පුතානේ ඒක ලේසියිනේ OA AB සමාන්තර මෙහෙම ඇඳහම මේ අනුපාතයට සමානයි නේ ඊට පස්සේ මේ අනුපාතයට සමාන මේ අනුපාත දෙක සමානයි ආයි මේ ත්‍රිකෝණයට ගියාම මෙයාට මෙයා සමානයි නේ එහෙනම් ප්‍රත්‍යක්ෂ වලින් මෙතනට ගන්න පුළුවන් නේ මම මේක කරන්න ඕනද ලියලා විස්තරාත්මකව නෑ සර්. ඔව්. කවුරු හරි ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න. Tamante ඒක ගොඩ නැගිලා නැත්තම් කියන්න මම කරන්න. නේ? මෙතන ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව අඳිනු ලබන සමාන්තර රේඛාව ඉදිරි පාද සමානුපාතිකව බෙදෙනවා. ඒකෙන් අපි එතනට එන්නේ. ඊළඟට අපිට තුන්වෙනි එක නේ. තුන්වෙනි එකේ තියෙන්නේ APPB APPB අනිත් එක්කෙන BRRC ඒකත් පුළුවන් නේ පුතා නේද දැන් මෙයාගේ අනුපාතයට ඔන්න APPB සමාන වෙනවා AQQC ට ඒක හරියනේ ඒක අපි අංක 1 කියලා ගමු හේතුව තමයි PQ සමාන්තරයි BC ABC ත්‍රිකෝණේ PQ සමාන්තරයි BC ඊට පස්සේ අපිට AQ බෙදීම QC සමාන වෙනවා අනිත් පැත්තට BR බෙදීම RC ට. ඒක දෙක. මේ පැත්තට. පැහැදිලිද? ඔව් සර්. දැන් ප්‍රත්‍යක්ෂ වලින් අනිවාර්යෙන් නම් මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වලින් අපිට ගන්න වෙනවා AP බෙදීම PB සමානයි BR බෙදීම RC. ඒ කියන්නේ AP අනු PB සමානයි RB අනු RC නේ අන්නේ හතර අපි හැදුවා නේද එදා ඔව් සර් හතර හැදුවා හරි ওই විදියට එතකොට පුතා දැන් මං හිතන්නේ ඔබ හැමෝම මේකේ අභ්‍යාස සියල්ල හදන්න ගිහිල්ලා නැතුව ඇති තාම නේද අපිට කතා කරේ නෑ මේ කවිදු ගණන් හැදුවේ නැද්ද මේ ටික කවිදු ඔව් මම ඔබට තව දවසක් දෙන්නම් ඒ ටික හදන්න මම දැන් අර මිෂ්ටා කවුද මේ නුවන්ක අර මිෂ්ට අභ්‍යාසයේ ගානට මං එන්න හදන්නේ ඔයා දැන් මේ ඔක්කොම හදලා තියෙන්නේ නේ ඔව් සර් අන්තිම එක තමයි හදාගන්න බැරි වුණා කිව්වේ පුතාලා හැමෝම මේ අන්තිම ගාන මෙන්න මේ ගාන අපි මිෂ්ට අභ්‍යාසයේ අන්තිම ගාන දැන් හදමු මම පුංචි වෙලාවක් දෙන්නම් පළවෙනිම ඔයගොල්ලෝ මේක ගාන හොඳට කියවලා බලලා රූප සටහන ටිකක් පැහැදිලිව අඳින්න බලන්න. පැහැදිලිව අඳින්න. තුන්වෙනි එක. හරි? බව පෙන්වන්න තියෙන්නේ. මම පුංචි වෙලාවක් දෙන්නම්. උත්සාහ කරන්න.
හරි දරුවනේ කවුරු හරි හැදුවද? දැක්කද සම්බන්ධේ? දැන් මම හිතන්නේ හැමෝම රූප සටහනේ ඇඳලා ඇති. මේකේ කියන්නේ ABC ත්‍රිකෝණය. මෙහෙම. උපසරණ ටික පැහැදිලි ලොකුවට ඇඳ ගන්න. ABC. ABC ත්‍රිකෝණයේ AB පාදය B හිදී AC පාදයේ Q හිදී හමු වනසේ BC ට සමාන්තරව PQ ඇඳ ඇත. මෙතන PQ කියලා සමාන්තරව ඇඳලා. ඊට පස්සේ අපිට කියන පුතා CP BQ මෙයාට මෙයා ඔන්න ඡේදනය වෙන්නේ කොතනද? S වලදී ඡේදනය වෙන්නේ මෙතන. S. ඊට පස්සේ BC පාදයේ R දී හමු වනසේ AB ට සමාන්තරව SR ඇඳ ඇත. BB ට සමාන්තර වන BC ට මුණ ගැහෙනවා AB ට සමාන්තරව. හරි. කියන්නේ මේ දෙන්න සමාන්තරයි. මෙතන පුතා R. අපි ඔප්පු කරන්න තියෙන්නේ BR බෙදීම RC සමානයි AQ බෙදීම AC බව. BR බෙදීම RC සමානයි AQ බෙදීම AC බව තමයි ඔප්පු කරන්න තියෙන්නේ. කවුරු හරි හඳුනාගත්තද වැඩි? BR බෙදීම RC AQ බෙදීම AC BR බෙදීම RC sir. ඔව් කියන්නේ මේ PS රේඛාව PQ දක්වා දික් කරනවා නේද? P ලක්ෂය PS රේඛාව නෑ මේ RS PQ දක්වා දික් කරනවා නේද? P ලක්ෂය ගන්න. නෑනේ මෙතන කියන්නේ ඔයා නිර්මාණයක් ගැනද කියන්නේ නැත්නම් ගානේ මම මේ ඇඳලා තියෙන එකේ අඩුපාඩුවක්ද? මේක කියන්නේ විනුක රේඛාව තව දික් වෙන්න. තව රේඛාව දික් වෙන්න ඕනේ. මේකේ කියන්නේ මොකද්ද? CP BQ රේඛා S දී එකිනෙක කැපී යයි. BC පාදය R දී හමු වනසේ AB ට සමාන්තරව SR ඇඳ ඇත. SR ඇඳලා තියෙනවා. මේක තව දික් වෙන්න ඕන කියලා නෑනේ. එතන නිර්මාණයක් නෙන්න ඕනේ සර්. PQ වෙත දික් කරනවා කියලා. ඔව් දැන් මෙතන තමයි තව දුරටත් දික් කරනවා නම් මේක මම කරන දෙයන්නේ නිර්මාණයක්. දැන් එහෙම කරලා මේක ඔප්පු කරගන්න පුළුවන්ද කියලා කියන්නේ මට. ක්‍රමයක් තියෙනවද කියලා? දැන් විනුකගේ ප්‍රශ්නේ විසඳුණාද මේක දික් කරන්න මේකේ මේ ගැටලුව තුල කියලා නෑ දික් කරන්න කියලා.
S වලින් ඉඳන් නෙමෙයි AB ට සමාන්තර SR සමාන්තර රේඛාව ඇඳලා තියෙන්නේ. මේ වගේ ඒකදී පුතා ආරම්භයේ ගන්න ඕන මේ වම් අත පැත්තෙන් හෝ දකුණු අත පැත්තෙන්. දැන් මම මේ මෙතනින් ඔන්න බලන්න මේකෙන් මම මේක දකින්න හදන්නේ. BR බෙදීම RC. දැන් BR බෙදීම RC කියුවාම ඒකට සම්බන්ධ වෙන සමකෝණී ත්‍රිකෝණ යුගලය අපි හඳුනගමු. BR බෙදීම RC ට සම්බන්ධ වෙන සමකෝණී ත්‍රිකෝණ යුගලය වෙන්නේ RCS BCP. RCS BCP. එතකොට මම මුලින්ම RCS ත්‍රිකෝණය සහ BCP ත්‍රිකෝණ වල සමකෝණී බව ඉස්සෙල්ලා මම පෙන්වන්න හදයි. දැන් මගේ හිතේ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව මම දැන් මේ ඕගොල්ලන්ට දැන් ඉදිරිපත් කරන්නේ. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න ඕගොල්ලන්ට පේනවනේ මම මේ BR බෙදීම RC ගේ පැත්තෙන් ගත්තේ. BR බෙදීම RC. එතකොට මම ඊට අදාළ ත්‍රිකෝණ දෙක සමකෝණී කරන්න හදන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා RCS කෝණය සමානයි BCP කෝණය පොදුයි. අපි කිව්වා පොදු කෝණයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් SRC සමානයි PBC. ඒකට අපි කියනවා සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඊළඟට CSR සමානයි CPB ඒකමයි. එම නිසා RCS ත්‍රිකෝණය සහ BCP ත්‍රිකෝණය සමකෝණී වේ. එතනට ආවා. දැන් මම ඔන්න බලන්න එම නිසා BR බෙදීම RC වම් අත පැත්ත මේ BR බෙදීම RC මම සමාන කරනවා පුතා. එයාව මම සමාන කරනවා කාටද? BR බෙදීම RC සමාන කරනවා. ඇත්තට ඒක මේක මේ සමකෝණී කරගන්න ඕනෙත් නෑ. සමකෝණී වලින් නෙවෙයි BR RC නේ. මෙතන RC නේ BCSC. ඔව් මට පොඩි මෙතන සමකෝණී ඕනේ නැහැ. සමකෝණී අවශ්‍ය නැහැ. මෙතන අපිට කෙලින්ම මේ ත්‍රිකෝණ දෙකේ මෙතනින් ගන්න පුළුවන් නේ. කෙලින්ම අපිට ගන්න පුළුවන් BR බෙදීම RC සමකෝණී ඕනේ BR බෙදීම RC සමානයි මෙයාව. මම සමාන කරනවා PS බෙදීම SC ට. මම සමාන කරනවා PS බෙදීම SC ට. ඒකට හේතුව තමයි PBC ත්‍රිකෝණයේ PB සමාන්තරයි SR. නැත්නම් අපි මෙහෙම ලියමු. ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවෙන් ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාද සමානුපාතිකව බෙදේ. සමානුපාතිකව බෙදේ. ඕක තමයි. සමකෝණී කරන්න අවශ්‍ය නැහැ එතන. මේක අංක 1 කියලා ගමු. අංක 1. පැහැදිලි BR RC PS SC. මෙතන සමාන්තරයි. එතන. දැන් අපි යන්න ඕනේ AQ බෙදීම AC තැනට. AQ බෙදීම AC. ඊට පස්සේ PS බෙදීම SC. PS බෙදීම SC.
දැන් මම මෙහෙම කරනවා. දැන් මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක. ASQ ත්‍රිකෝණයයි BSC ත්‍රිකෝණයයි. මෙන්න මේ දෙන්න. PQS ත්‍රිකෝණය සහ BSC ත්‍රිකෝණ වල ඒක දැන් මම සමකෝණී කරනවා. ඒකේ මට පේනවා QPS සමානයි SCB හේතුව සමාන්තර රේඛා අතර පිහිටි ඒකාන්තර කෝණ. ඊට පස්සේ මම ගන්නවා PQS සමානයි SBC මේකම තමයි හේතුව එම. ඊට පස්සේ PSQ සමානයි BSC ප්‍රතිමුඛ කෝණ. එම නිසා අපි කියනවා PQS ත්‍රිකෝණය සහ BSC ත්‍රිකෝණය සමකෝණී වේ. දැන් ඔන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණී. දැන් මම පෙන්නනවා එම නිසා PS බෙදීම SC සමාන කරනවා මම PQ බෙදීම BC ට. හරිනේ? PS කියන්නේ මේ පාදය. දැන් මේ කෝණයට සමාන වෙන කෝණයනේ මෙතන තියෙන්නේ. එතකොට PS බෙදීම SC මම සමාන කරනවා මෙන්න මේ කෝණයට සමාන කෝණයනේ මෙයාට තියෙන්නේ මෙතන තියෙන්නේ. එතකොට PQ බෙදීම BC ට. ඒක මම ගන්නවා පුතා අංක 2 කියලා. මෙයා අංක 2. හේතුව ලියනවා. මොකද්ද මේකට කියන හේතුව? සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. ඔන්න ඔහොම. ඒක හරි. දැන් PQ බෙදීම BS තැනට ආවා. දැන් PQ බෙදීම BS ඕගොල්ලන්ට පේන්නේ නැද්ද? APQ ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි සමකෝණීනේ. APQ ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි සමකෝණී. එතකොට PQ බෙදීම BC අපිට ගන්න බැයිද AQ බෙදීම AC කියලා? එතකොට වැඩේ හරිනේ? නුවන්ක පැහැදිලිද? දැන් අපි ඊළඟට එනවා APQ ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි. ඒ දෙන සමකෝණීනේ. එතකොට අපිට PQ බෙදීම BC ගන්න පුළුවන් AQ බෙදීම AC කියලා. එතකොට මෙතන PS බෙදීම SC ට PQ බෙදීම BC එනවා. ඒ වෙනුවට අපිට AQ බෙදීම AC ගන්න පුළුවන්. ඔව් මට ඉඩ මදි හින්දා දැන් මෙතන ඕගොල්ලෝ සාධනයේ කොටස මෙතන ලියා ගන්න මේ ටික මම මකලා ගන්න සාධනේ. මේ ටික ලියා ගන්න නිශ්ශබ්දාසය. කාටරි අපහැදිලි නම් කියන්න. ඕකස මේ නිර්මාණයක් කළා හදන්න බැරිද? අපෝ පුළුවන් ඇති. මම මේ පැත්ත දැක්කේ නෑ තාම. ඔයා හැදුවද? ඔව් ඒක මේ ලේසි නේ ඔයාලට. හරි.
මට විනාඩියක් දෙන්න මේක මේම මේක ඉවර කරලා ඔයාට අවස්ථාව දෙන්නම්. හරි? මට දැන් මට පෙවුණු මට දැන් මම නිර්මාණ පැත්තට ඇත්තටම නිර්මාණය ගැන හිතුවේ නෑ. මට ටිකක් වෙලා බැලුවාම පෙවුණු එක තමයි මේ අවස්ථාව. බලමු නිර්මාණකින් ඔයා කිව්ව විදිහට ලේසි වෙන්න පුළුවන්. මෙතනට වෙනකන් ලියාගත්තට පස්සේ මම දැනුවත් කරා. සටහන් කරගෙන ඉවරද?
ඉවර නම් කියන්න. හරිනේ. එhmenan ඔන්න දැන් මම මේ කොටස පොඩ්ඩක් මකන්නම්. දැන් අපි ඊළඟට කරන්නේ දැන් මේක මම තියාගත්තා. ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. හරි. දැන් මම මේ මෙතනින් පස්සේ එන කොටස මෙතන ලියන්නේ. මෙතනින් පස්සේ එන කොටස තමයි මම මෙතනට ගන්නෙ. ඊළඟට අපි ගන්නවා APQ ත්‍රිකෝණය සහ ABC ත්‍රිකෝණයේ අපි දන්නවා PAQ කෝණය සමාන වෙනවා පුතා BAC කෝණය. BAC. ඒකට හේතුව පොදු පාදය. පොදු කෝණය පොදු කෝණය. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් APQ කෝණය සමාන වෙනවා ABCට. ඒකට හේතුව සමාන්තර රේඛා අතර පිහිටි අනුරූප කෝණ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් AQP සමානයි ACBට මේකමයි. එම නිසා අපිට කියන්න පුළුවන් අන්න APQ ත්‍රිකෝණය සහ ABC ත්‍රිකෝණය සමකෝණී වේ. අන්න ඒ අනුව අපි කියනවා එම නිසා PQ බෙදීම BC සමාන කරනවා පුතා අපි AQ බෙදීම AC. AQ බෙදීම AC. හේතුව මොකද්ද? සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. අනුරූප පාද අතර අනුපාතය සමාන වේ. සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාතය සමාන වෙනවා. එතකොට අපි මෙයාව ගන්නවා අංක 3 කියලා. මෙයාව අංක 3 කියලා ගන්නවා. අංක 3. නේ? ඊළඟට අපි ලියනවා කාටද? 1 හා 2ට අනුව. 1 හා 2ට අනුව අපි කියනවා BR බෙදීම RC සමානයි PSSC වෙනුවට දානවා PQ බෙදීම BC වේ. ඒක මම ගන්නවා අංක 4 කියලා. හරිද? ඒක ගන්නවා මම අංක 4 කියලා. ඊට පස්සේ මම ලියනවා 4 හා 2ට අනුව 3ට අනුව 3 හා 4ට අනුව 3 හා 4ට අනුව අන්න අපි කියනවා BR බෙදීම RC සමානයි PQ බෙදීම BC වෙනුවට අපි දානවා AQ බෙදීම AC වේ. පැහැදිලිද? මේ දෙන්නගෙන් මේක ගත්ත 4 වෙනි එක 4යි 3යි. එකෙන් අපි PQ බෙදීම BC වෙනුවට AQ බෙදීම AC ගත්තා. ඒ අනුව මෙහෙම වෙනවා. ඊටු ටික සටහන් කරගන්න බලන්න.
ඊළඟ වර්ණක් කියන්න. හරිද පුතා? හරි නේද? ලියලා ඉවරද? හරි. මට කියන්න මේ විනුක පුතා කියන්න බලන්න කොහොමද නිර්මාණයත් එක්ක මේක ගත්තේ? So okay, RS T දෙක ටික් කරාම RS එහෙම හදලාගත්තේ. RS දික් කරනවා. ඔව්. මෙන්න RS දික් කරනවා P තෙක්. ඒ කියන්නේ P අකුරක් දාගන්න. TT. T. ඔව් සර්. හරි. ඊට පස්සේ සර් BR බෙදීම RC සමානයි. BR බෙදීම RC සමාන වෙනවා. ඔව්. PT බෙදීම AC. PS බෙදීම PT බෙදීම TT බෙදීම RC. ඒක සර් BR වෙනකොට තමයි PT ගත්තේ. ඒ කියන්නේ වා කියන්නේ B මට ආයි කියන්නේ BR බෙදීම RC BR බෙදීම RC සමානයි. ඔව්. PT බෙදීම PT RC. බෙදීම RC. එතකොට ඔයා මට BR R PT ට සමානයි කියලා කොහොමද පෙන්වන්නේ? ඔව් සර්. මේක පෙන්වුවේ කොහොමද?
මේක සමානයි කියලා කොහොමද පෙන්වන්නේ? BRTP සමාන්තරාශ්‍රය මෙයා BRTP සමාන්තරාශ්‍රය සම්මුඛ කෝණ සමානයි. මෙයා ඔයා සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න ඕන නේ. ඔව් මෙතන මේ සමාන්තරාශ්‍රයක් උඩ ඔව් නැගෙනවා. සර්. මෙතන මෙයාට සමාන්තරයිනේ නේ. මෙයා වොහොම දික් කරා. මෙයා සමාන්තරාශ්‍රයක්. ඔව්. එහෙනම් ඔයා මෙතන කියනවා BRTP සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. හරි. එහෙනම් මේක අපි ගන්නවා අංක 1 කියලා. ඔව්. ඔව් සර්. ඊට පස්සේ එතකොට මේ PT සහ RC අතර සම්බන්ධයක් මේ තියෙනවා. PT හා RC අතර සම්බන්ධය කොහොමද එන්නේ? PTS ත්‍රිකෝණය සහ මෙයයි සමකෝණී මේ දෙන්න. ඔව් සර්. ඔව් එතකොට ඔයා ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණී. ඔයා කියන විදිහට මෙන්න මේ ත්‍රිකෝණයයි මෙයයි නේ. හරිනේ. ඔව්. එතකොට මොකද්ද ලියන සම්බන්ධය? PT බෙදීම RC සමාන කරනවා. ඔව්. PS බෙදීම SC. PS බෙදීම SC. PS බෙදීම SC. ඔව්. ඒක දෙක. හරි. ඊට පස්සේ සර් PT බෙදීම RC වෙනුවට PT බෙදීම RC වෙනුවට ඔව්. PR PS බෙදීම බෙදීම SC. PS බෙදීම SC මෙතනට යොදනවා. PS බෙදීම SC ආදේශය. 1/2. 1/2 අපිට එනවා එතකොට BR බෙදීම RC සමානයි PS බෙදීම SC. PS බෙදීම SC. හරි පුතා. ඊළඟට තව ත්‍රිකෝණ දෙකක් ගන්නවා. ඊට පස්සේ ආයි අර මේ ත්‍රිකෝණ දෙක අර මං ඔයා කියන විදිහට PQS එක්කෙනයි BSC එක්කෙනයි. ඒ දෙන්නද? ඔව් සර්. ඊට පස්සේ අර අපි කරපු විදිය PSQ එක්කෙනයි BSC එක්කෙනයි ගන්නවා අරගෙන ඊට පස්සේ ඒකෙන් ගන්නවා එතකොට ඔයා PS බෙදීම SC සමානයි PQ බෙදීම BC. PQ බෙදීම BC. ඊට පස්සේ PQ බෙදීම BC ආයි අර ත්‍රිකෝණ දෙක සමකෝණී කරලා සමකෝණී කරන්න ඕන නේ. මෙතනත් ත්‍රිකෝණ සමකෝණී කරන්න ඕන. හරි. මෙතනත් ත්‍රිකෝණ සමකෝණී කරන්න ඕන. ඊට පස්සේ PQ බෙදීම BC සමාන කරනවා AQ බෙදීම AC. AC. very good very good. හොඳයි. බොහොම හොඳයි. මේ මෙතනින් දැක්කනේ. බොහොම හොඳයි. එතන නිර්මාණය කරලා මෙතන කොහොමත් ත්‍රිකෝණ අවස්ථා දෙකක් සමකෝණී කරන්න වෙනවමයි. දෙකක් නෙවෙයි තුනක් එනවනේ. තුනක් එනව නේද සමකෝණී කරන්නේ. මේ දෙන්න. ඊට පස්සේ මේ දෙන්න. ඊට පස්සේ අර දෙන්න. මගේ ආවේ දෙකයි. මගේ දෙකයි නේද ආවේ? මෙයයි ලොකු එකයි. right. අනිත් එක සටහන් කරගන්න බොහොම හොඳයි. මෙතන නිර්මාණය මම ඇත්තටම නිර්මාණ පැත්තට ගියේ නැහැ මට අරක දැක්ක හින්දා තවත් විනුක පුතා දැක්කා වගේ මේ තව ක්‍රම ඇති. හොඳයි. ඒක තමයි වෙන්න ඕනේ. අපේ උත්සාහයත් ඒකයි. ඔබ හිතන්න දකින්න පුළුවන් දරුවෙක් බවට පත්වීම. ජ්‍යාමිතිය කියන්නේ ඒකට හොඳ තෝතැන්නක්. ජ්‍යාමිතිය ගාන අර කිව්වා වගේ නිදහසේ හිතන්න ඕන බලන්න ඕන තව දේවල් එකතු කරලා පොඩ්ඩක් උත්සාහ කරන්න වෙනස් විදි වලට ඔබට මේක හදන්න පුළුවන් වෙයි. බොහොම අගය කරනවා. මමත් නොදකපු පැත්ත මම මේ නිර්මාණ පැත්තට දැක්කේ නෑ. මෙතන සමාන්තර රාශියක් මූල ධර්මයේ පදනම් කරගෙන මේ දෙක සමාන කරලා මේ විදිහට ඔබ දැක්ක එක හරි වටිනවා. ඔන්න ඔහොමයි. හරි. එතකොට මම ඒකේ තව ගැටලු
ඔබත් එක්ක සාකච්ඡා කරන්න කාලය ගන්නේ නැහැ. සමහර අය හදලා නැති හින්දා ඔබ හදනකොට ගැටලු මතුවෙනවා. වෙනස් විදි එනවා. ඒව ඉදිරිපත් කරන්න මේ වගේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒකට තමයි අපිට මේක සක්‍රීයව මේ වැඩසටහන හරියට ගෙනියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මම බලාපොරොත්තුනේ දත්ත පැත්තට යන්න. නමුත් මම මේ පැත්තට දැන් යන්නේ නැහැ. මේකත් එක්ක ඒක නොගැලපෙන හින්දා අපි සෙනසුරාදා හෙට පන්තියේ දත්ත ටෙස්ට් කිරීම අර්ථකථනයන් වලට යනවා. ඒ අතර ඔයගොල්ලන්ට මම ඔන්ලයින් ටෙස්ට් එකකුත් දැම්මා. ඒකත් කරන්න ඔය වගේ ඔන්ලයින් කෙටි ප්‍රශ්න 25 ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලන්ට ඉදිරියේදී ලැබෙයි. ඒකට කාලයට අනුරූපව ඒවා කරලා තමන්ගේ තක්සේරුකරණය හරියට කරගෙන යන තමන් කොයි වගේ මට්ටමකද ඉන්නේ කියලා. හැබැයි පුතා කිසිම උදව්වකින් තොරව ඒවලට පිළිතුරු සපයන්න පිළිතුරු ගන්න උදව්වක් ගන්න එපා. පොත්පත් බලන්නවත් කාගෙන්වත් අහන්නවත් යන්න එපා. තනියම කරන්න. එතන බලාපොරොත්තු වෙන්නේ ඔබ කොයි වගේ මට්ටමක ඉන්නවද කියලා. ඒ හැම ප්‍රශ්න පත්‍රයක්ම දරුවනි විවිධ දැන් මම ඉස්සලා ගේම් එකක් විදියට එකක් ඉදිරිපත් කරා. එතනත් කෙටි ප්‍රශ්න 25ක්. දැන් ඊයේ මම දාලා ඇති ඉස්කෝලේට හදපු ප්‍රශ්න පත්‍රයේ මම ඒ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ තක්සේරුකරණය. දැන් ඔබ කොයි වගේ මට්ටමක ඉන්නවද කියලා බලමින් මේ ගමන යන්න ඕන. ඉන්නේ කොතනද ඔබ තේරුම් ගන්න ඕන. මම සාමාන්‍යයෙන් ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න 25න් කීයක් ස්කෝර් කරනවද? අනිවාර්යෙන් 25න් 25ම ස්කෝර් කරන්න ඕන. ලකුණු 50න් 50ම ගන්න ඕන. ඔබට ඒක හැකියාව තියෙනවා මේ කණ්ඩායමට. අන්න ඒකයි. ඒතකොට ඔබ එහෙම නොවෙනවා නම් ඔබෙන් ඒ වෙන වැරදි නැති කරගෙන ඒ ඊළඟ අවස්ථාව අනිවාර්යයෙන්ම හොඳටම කරන්න ඕන. ඊළඟ අවස්ථාව හොඳටම කරන්න ඕන. තව පේපර් එකක් බොහෝ දුරට අද හවස හරි හෙට උදේ හරි මම දානවා. ඒකටත් ඒ විදිහට කරන්න. මම හිතනවා හැමෝටම Google Form හරහා දැන් ඒක ක්‍රමයේ තේරෙනවා ඇති මිත්‍රශීලී. ඒ විදිහට එහෙම කරන්න. අපි ඉදිරියේදී ඊට පස්සේ අපිට දැන් දත්ත පාඩම් දෙකක් අපිට තියෙනවා. ඒ පාඩම් දෙක අපි ඉතා ඉක්මනින් ආවරණය කරලා second term papers පටන් ගන්නවා සුපුරුදු පරිදි. second term papers පටන් ගන්නවා. ඒකට අපි දවස් දෙකකින් එකක් second term වලට යනවා. ඊටු දවස් theory part එක අපි සාකච්ඡා කරගෙන යමු. අගෝස්තු කාලයේදී ඊට පස්සේ තවත් වැඩිපුර අපි කාලය වැය කරලා කොහොමද විෂය නිර්දේශය ඉතා ඉක්මනින් ආවරණය කරගන්න තමයි ඉන්නේ. ඔබ විභාගයේ ඔබ විසින් කල් දාන්න යන්න එපා. විභාගය දෙසැම්බර් මාසයේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කටයුතු